නන්දනීය ප්‍රේම සැදරාලු දියම වෙත් වලා නින්ද පාවෙලා දෙතාදර නුඹ හරක් වෙලා ආයිබෝන් අද චමිලයියව ලස්සන මතක මන්දිරයක් අරගෙන හරියට ටීවීත් එක්ක ඉතින් දෙන්නේ කිව්වා මතක බෙදා ගන්නට කලාවට සම්බන්ධ දෙන්නේ මේ පැත්තේ කියනවා ලහිරු ආයිබෝන් මේ පැත්තේ ඉන්නවා කුමුදු අක්කා ආයිබෝන් මේ දෙන්නත් එක්ක ලස්සනම දේවල් ගොඩක් තියෙනවා කලා ජීවිතේ සාමාන්‍ය ජීවිතේ සියලුම දේවල් අපිට දැනගන්න තියෙන කලාවට කැමති ඔයාලා බලහගෙන ඉන්නවා රසබර තොරතුරු සියල්ලම දැනගන්න මේ පැත්තේ මම ඉස්සෙල්ලා ලහිරු ගාවට ලහිරුගේ සම්පූර්ණ නම කිව්වා මගේ නම ලහිරු දිලෝෂන් මන්ත්‍රිශංක ගම් පළාත ගැන මතක් කරොත් කොහෙද ගම උපංගම වැලිගම මාතර පදිංචිය දැන් මොරටුවට සම්බන්ධ වෙන්නේ මේ අම්මා තාත්තයි ප්‍රශ්නයක් නැත්නම් එහෙම නැත්නම් ගැනීම සම්බන්ධ මොරටුව පැත්තට යන්නේ ඔව්වයි අම්මා තාත්තත් එක්ක තමයි කියන්නේ අම්මා එක්ක තාත්තත් එක්ක සම්විවාහයත් තමයි මම පදිංචි රාවේ මොරටුව. අම්මගේ ගම් පළාත වෙන්නේ කොහෙද? අම්මගේ ගම් මාතර. තාත්තා තමයි මොරටුව. ඊට පස්සේ තාත්තත් එක්ක සම්බන්ධයෙන් හිට යනවා පදිංචියට කාටද මේ ඉගෙනීම කටයුතු කරගෙන යන්නේ මොරටුවේද මාතරද? ඉගෙනීම කටයුතු කරන්නේ මොරටුවේ. මොරටුවේදී තමයි. ඉතින් මේ වෙලාවේ ආදරණීය දෙමාපියන්ගේ නම් ගම් මතක් කරන්න ඕන. මගේ අම්මගේ නම කරුණාවති තාත්තගේ නම ඩෙරික් මිල්ස්. සහෝදරයන් ඉන්නවනම් අද බලන්න අපේ සහෝදරයන් ඉන්න යම් තැනක ලෝකෙම දිනාගෙන. ඔවුන් ඉන්නවනම් ආදරෙන් මතක් කරන්න මේ වෙලාව. ඔව් සහෝදරින් දෙන්නෙක් ඉන්නවා. දෙකලඳ විවාහයකයි. ඔබගේ නම මතක් කරන්න ඕන. ඔව් පළවෙනි සහෝදරයා නම රුෂාන් වාසනා දෙවෙනි කෙනා නම ප්‍රභාත් ඉන්දික. ඔව් දෙදෙනාත් විවාහකයි. මේ වෙලාවට මේ විස්තර කතා කරගෙන යද්දි ගෙදර තිබුණේ කලාවට ලැබි පරිසරයක්ද එහෙම නැත්නම් අම්මා තාත්තා කලාවට සම්බන්ධද එහෙම නැත්නම් සාමාන්‍ය දීපේතක්ද ගෙවුනේ? ඇත්තටම මට කලාව කියන්නේ අහම්බෙන් ලැබිච්ච දෙයක්. දෙමාපිය ආభాෂයෙන් තිබෙන්නේ නැහැ. මගේම ආපු දෙයක් තමයි මම හිතන්නේ කලාව කියන්නේ. කැමැත්තෙන් හිතපු දෙයක් එළියට එන්නේ. අම්මා තාත්තා කොහොමද සින්දු අහන්නේම කැමතිද පොඩි කාලේ වලට දැනෙන දේ? ඔව් තාත්තා නම් ගොඩක් කලාවට ලැබී සින්දු අහන්න එහෙම කැමති. මොරටුව කියන්නේ කොහොමද සංගීත ලැබී පැත්තක්. ඒක අනිවාර්යයෙන්ම තාත්තා ඒකට ලැබී ඇති. මොන්ටිසෝරි අධ්‍යාපනයක් තිබුණ දේ කාලේ නැත්නම් කෙලින් පාසලට සම්බන්ධයෙන්? පෙර පාසල මම ගියා. ඒක ගාරේ ගියේ මෙතනදිත් පෙර පාසලට තමයි ගියේ මොරටු මුල්ල. ඊට පස්සේ මම ගමේ පාසලේ තමයි වැඩි අධ්‍යාපන ලැබුවේ. ලබා ගන්න. අනිත් මේ මතකයක් නේද මේ කොන්සර්ට් එකක හරි මොන හරි දෙයක් කරපු දෙයක් මොන්ටිසෝරි කාලේ. පොඩි මතකයක් තියෙනවද අවදි කරන්න? මතක අවස්ථාව නම් ගොඩක් තියෙනවා. ඉතින් පෙර පාසල් අවදියේ මට මතකයි කියන්නේ ට්‍රේස් එක අදුවන්න ගිහිල්ලා ඊට පස්සේ අපි ළමා කාලේ ඒ කාලේ තිබෙම මොල්පේ තමයි මේ මෙතොදිස්ත පෙර පාසලේ තමයි මම මේ පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ. ඉතින් මේ ඒක තියෙනවා මේ තරගයක් තියෙනවා. ඒ තරගෙදී ඉතින් අපි කට්ටියක් තමයි දුවන්නේ. ඉතින් ටීම් එකක් වගේ අපි මේ දුවනවා ඒ තරගෙදී. ඉතින් ඒකෙදී මට මතකයි මේ අපි යද්දි එතන තිබ්බ පාර, ඒ කියන්නේ මේ වැලි පාර තිබ්බේ. කොහොම හරි වැලි පාරේ යද්දි මට මතකයි එකපාරටම මේ සතෙක් මම හිතන්නේ සතෙක් පැන්නා. ඉතින් මම ඒක හිතා ගන්න බෑ. ඒ හිතාගත්ත මම එතනම ඇදගෙන වැටුණා. ඉතින් ඒ වගේ මතක නොවන මතකයක් වෙනවා. ඒක ඊට පස්සේ පාසලට එනවා. පාසල නම මතක් කරත් ආදරේ. ඔව් මගේ පාසල මේ බැප්පෙලි මෙතනදිස්ත උසස් දුහල පුවක් කරඹ. එතනින් එහාට ඒ පාසලේම සියල්ල සිද්ධ වෙන්නේ අධ්‍යාපන ගමේ පාසලේ තමයි මේ අධ්‍යාපන කටයුතු කරන්නේ. මතකයක් තියෙනවද යම් තැනකදී මේ කලාවට සම්බන්ධ වෙන පාසලේදී මොන හරි දෙයක් වෙනවද? එහෙම නැත්නම් සාමාන්‍ය විදිහටම ඉගෙනගෙන යනවද? ඔව් මම කලාවට පාසලෙන් සම්බන්ධ වුණේ ඉස්කෝලේ 6 වසරේ. ඒ කියන්නේ නර්තන විෂයත් එක්ක තමයි මම කලාවට ලැබී වුණේ. නර්තන විෂයත් එක්ක සම්බන්ධ වෙලා තමයි නාට්‍ය රංග කලාව, ගායනය, නර්තනය හැම අංගවන් තුනෙම තමයි යන්න පටන් ගත්තා. මතකයිද මුලින්ම ඉදිරිපත් කිරීමක් කරා ඉස්කෝලේ? ඔව් මට මතකයි පාසලේ 7 වසර අපේ තිබ්බ ඉස්කෝලේ කලාවුල්ලේ. එතනින් මම තමයි වෙස් නැටුමක් ඉදිරිපත් කරේ. ඉතින් මම තමයි එතන පන්තියේම නැටුම් කරපු එකම පෙර ළමයා. ඒක ඔක්කොම ළමයි ගෑන් ළමයි. ඉතින් ඒකේදී මම තමයි නාටක ඉදිරිපත් කරේ. එතනින් එහාට යද්දි පාසලේ තවත් දේවල් සිද්ධ වෙනවා. ඩ්‍රාමා පැත්තට එහෙම සම්බන්ධ වෙනවද? සංගීතයේ පැත්තට මොකද වෙන්නේ එතනින් එහාට? ඔව් අනිවාර්යයෙන්ම. ඉස්කෝලේ මම ගොඩක් නර්තන විෂයට පරිබාහිරව ගොඩක් කරේ ඩ්‍රාමා. නාට්‍ය හරං කලාව කියන විෂය ඉතින් මට ගොඩක් ඉස්කෝලේ තැනක් ලැබුණා. ඒ කියන්නේ ඉස්කෝලේ තියෙනවා සමස්ත ලංකා තරඟ වලට මම ඉදිරිපත් කළා. ඒ වගේ ජයග්‍රහණ ලබාගෙන තිනවා.
ඉතින් බොහෝ අපි තරඟ වලට ඉදිරිපත් වෙලා ඉතින් ජයග්‍රහණ ප්‍රතිඵල නාට්‍යහාරම් කලා විෂය. මේ දේවල් කරද්දී අමතක නොවන ගුරුවරුන් නැති ජීවිතේ යම් ස්ථාන තිබෙනවා. ඔවුන් නිසා වෙනස් වෙච්ච සමහර ගුරුවරු ඉන්න ආදර්ශයට අරගෙන හිතන්න බැරි දේවල් අපිට එකතු කරන ජීවිතේ. එහෙම ගුරුවරයෙක් හෝ ගුරුවරියක් ඉන්නවනම් මේක මොහොතක් කරගෙන උන්ට ප්‍රණාම දක්වන්න. මේ සිද්ධිය නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා කියනවා. ඔව් මගේ පාසලේ හිටපු එකම නාට්‍යනාචාර්යනි ප්‍රජානයන් ගුරුමාණියට මම මෙහෙම ස්තුතිවන්ත වෙන්නේ. එතුමිය නිසා මම අද නාට්‍ය ශාස්ත්‍රයේ ඉහළ ස්ථානයක ඉන්න කියලා මම හිතනවා. එතුමියගේ මැදිහත් වීමෙන් තමයි එතුමිය බොහොම කියන පරිශ්‍රමයක් දැරුව මම වෙනුවෙන් එම මගේ හැකියාවන් පාසල තුළ මේ කලාප මට්ටමේ දිස්ත්‍රික්ක මට්ටමේ සමස්ත ලංකා මට්ටමේ මාව ප්‍රමුඛ ස්ථානයකට ඇයගේ මහන්සියට බෙහෙවින් ස්තුතිවන්ත මෙතුමියට. එතුමිය දැන් මෙන්න පාසලේ නෑ වෙනත් පාසලක තමයි අධ්‍යාපන කියන්නේ ගුරු ගැනීම කටයුතු කරන්නේ. ඒකට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒකට මම අවස්ථාවක් කරගන්නවා මේ වෙලාව. බොහොමත්ම සතුටුයි. යහළු ඉහෙලියන් හිටියන් අමතකම නොවන පාසල් කාලේදී ඔවුන්ගේ නම් මතක් කරලා එතකොට කියාවි අන්න අපේ යාළුවෝ තාමත් අපිව මතකයි. ඔව් අනිවාර්යයෙන්ම යාළුවෝ නම් කොහෙ ගියත් ඉන්නවා අනිවාර්යයෙන්. අපි දැන් කලාවට ගිය පාසල් ඇතුලේ හිටපු යාළුවෝ පාසල් කාලේ ගොඩක් මගේ හොඳම යාළුවෙක් හිටියා ධනුෂ්ක කියලා. ධනුෂ්ක කියන්නේ මගේ හොඳම යාළුවෙක්. ඒ කියන්නේ සතුටු වෙලාවෙදී දුක් අවස්ථාවෙත් අපිත් එක්ක එකම හිටියේ මාත් එක්ක කියන්නේ දුක සත්‍ය මේ බෙදා ගන්න හිටියේ හොඳ යාළුවෙක් තමයි ධනුෂ්ක කියන්නේ. උන් තමයි අතරෙන් මතක් කරන්නේ මේ පැත්තට අපුඩු අකගේ පැත්තට ගම් පළාත ගැන මතක් කරනවා. මගේ ගම මොරටුව. මම උපන්නේත් මොරටුවේමයි. අම්මා තාත්තත් මේ මොරටු පුරවරේම. අම්මයි තාත්තයි මොරටුවේමයි. දෙන්නම මොරටු නිසා ඉතින් සියලුම දේවල් සිද්ධ වෙන්නේ මොරටුවේ තමයි. ඉතින් මේ වෙලාවේ ආදරණීය දෙමාපියන් නම් මතක් කරමු. මගේ තාත්තා මර්වින් ෆර්නැන්ඩු, අම්මා ෆ්ලෝරි කැත්රින් දැන් ජීවතුන් අතර නැහැ. ඔව්. සහෝදරයන් ඉන්නවා. ඉතාලියට අපේ අක්කා නංගි යම් තැනක ඉන්නවා. ලෝකෙම දකින බොහොමත් සතුටු වෙයි. ඕන් ගැනත් මතකයි අවදි කරන්නේ. මට ඉන්නේ නංගිලාම 3 දෙනෙක්. ඒගොල්ලෝ ගොඩක් සින්දු කියන්න දක්ෂයි, හැමදේටම දක්ෂයි. ලොකු නංගි දෙහිවල නගර සභාවේ දැන්ට ලොකු නිලයක් දානවා. ඒකේ නමක් කියන්න නිල්මිනි ෆර්නැන්ඩු. අනිත් දෙන්න ගැනත් මතකයි කරා. අනිත් නංගිත් සුජීවා ෆර්නැන්ඩු, දර්ශනී ෆර්නැන්ඩු. ඔවුන් 3 දෙනාත් එක්ක තමයි මේ ජීවිත කතාව ගෙනියන්න වෙන්නේ. පුංචි කාලේ මතක තියනවද මේ සංගීතය හෝ නැටුම් මොන හරි කරපු අවස්ථාව මේ සහෝදරයන් එක්ක? ඔව් අපි පුංචි කාලේ මෙහෙම ඇඳ පත්තට ගගා තමයි සින්දු කියන්නේ. ඉතින් අම්මාගේ සාරි කෑලි අරගෙන අඩි උස සෙරෙප්පු දාගෙන මම නටනවා. මේ ඒගොල්ලෝ සින්දු කියනවා. මම නැත්තම් මම සින්දු කියනවා ඒගොල්ලෝ නටනවා. බොහොම සුන්දර ළමා කාලයක් තියෙනවා. අම්මා තාත්තත් මේ සංගීතයට නාට්‍යයට ලැබිය අයද එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට මේ ලහිරු කිව්වා වගේම මේ ආසාව තිබුණත් ඔහේ ජීවත් වුණා කියන්නේ සාමාන්‍ය ජීවත් වෙච්ච පිරිසක්ද? නෑ ඒගොල්ලෝ ගොඩාක් සංගීතයට ලැබී මගේ අම්මා කොයාර් එකේ ඒ කාලේ මගේ අම්මා කොයාර් එකේ ඉඳලා තිනවා. ඉතින් අපිත් ඒ වගේ ඒවා භාෂා තිනවා. තාත්තගේ පැත්තෙනුත් තාත්තගේ මල්ලි අපේ ගෙදර හැමතිස්සෙම පාටි. අපි පුංචි කාලේ ඔය බයිලා කියන පර්සි අයියලා තිරිමන්ලා ඔය ගොඩාක් දෙනෙක් අපේ ගෙදර එනවා. ඉතින් පුංචි කාලේ නිතරම ගැටෙනවා මේ කලාවත් සම්බන්ධයත් එක්ක. ඔව්. මොන්ටිසෝරි අධ්‍යාපනයක් තිබුණද ලහිරුට වගේ එහෙම නැත්නම් කෙලින්ම පාසලට සම්බන්ධ වෙන්නේ? අපිට ඒ කාලේ මොන්ටිසෝරි අධ්‍යාපනයක් තිබුණේ නැහැ. ඔව් වැඩිදුර සමහරව කැමති නෑ. මොකද එහෙම අවශ්‍යතාවයක් තිබුණා අද වගේ මහා තරම් කාර්යයක් තිබුණේ නැහැ. මොකද සියලු දේ මම හිතන්නේ ගෙදරින් උගන්වනවා පාසල ළඟට යනකම්. අම්මා තමයි හැමදේම උගන්වන්නේ. අම්මා පොල් ගානකොට මම අම්මගේ ළඟ ඉඳගෙන අම්මා මට රචනා කියලා දෙනවා. කවුද වැඩිමලා නේද? මම වැඩිමලා. ඒක තමයි. සියලු දේවල් ඉගෙන ගන්න ගමන් ඔහොම ඉන්නකොට පාසලේ නමත් මතක් කරගන්න. මොකද්ද පාසල අධ්‍යාපනය සහ තෝරගන්න? මම මුලින්ම අධ්‍යාපනය හැදෑරුවේ ලක්ෂපති අපේ ගමේ පාසලේ ශික්ෂාදාන මහාවිද්‍යාලය. එතනින් තමයි මගේ අධ්‍යාපනය ආරම්භ වුණේ. ඊට පස්සේ 5 වසරෙන් පස්සේ මම ගියා සෙබස්තියන් බාලිකා පාසලට මොරටුවේ. එතනින් පස්සේ උසස් පෙළ හැදෑරුවේ මොරටු මහාවිද්‍යාලයේ. පාසල් තුනක අධ්‍යාපන කටයුතු සිද්ධ වෙනවා. මෙතනින් කොතනදීද තමන්ගේ දක්ෂතා එළියට එන්න පටන් ගන්නේ? මගේ දක්ෂතා පළවෙනි පන්තියේ ඉඳන්ම දක්ෂතා මගේ එළි දැක්ුණා. ඒ කියන්නේ මම දුවන පනින හැම දෙයකම සියලුම පැති ඕල් රවුන්ඩර් කෙනෙක් හැටි තමයි. ඔව්. කලාව පැත්තට සම්බන්ධ වෙන්නේ මොන පාසලේදී මොන කාලවකවානුවේදී? පුංචි කාලේ ඉඳන්ම සින්දු කියනවා. මම ඉස්සෙල්ලම ගීතයක් ගායනා කරනකොට මට වයස අවුරුදු 8යි. ස්ටේජ් එකක ගෲප් එකක් එක්ක මියුසික් එක්ක සින්දු කියනකොට මට අවුරුදු 8යි. එතකොට මේ
මගේ තාත්තා මාව එක්කගෙන ගියා එතනට. දැන් ඔක්කොම එක දිගට නම් දීලා ඔක්කොම ලොකු අය හිටියේ. මම ඉතින් පුංචි මං දුකින් තමයි ඉන්නේ කවුද මාව බලාගන්නේ. ඒක තමයි මං ඉස්සෙල්ලම කියපු සින්දුව ස්ටේජ් එකකට නැගලා. ඒක තමයි ලස්සන මතකයක් වෙන්නේ. මේ සියල්ලම සිද්ධ ලස්සන යාළුවෝ ගොඩක් ඉන්න ආදරණීය යාළුවෝ ඕන් ගැන මතක අවදි කරන්න පාසල් කාලේ බොහොමත් මතකෙට දීපු යාළුවෝ ඉන්න අද ඩබ්බර වැඩවලට හොඳ වැඩවලට. ඔව්. පාසලේ මං හරි ප්‍රසිද්ධයි. මම දඟයි වගේම හැමදේටම හරි ඉස්සරහින් ඉන්නවා ඕන දෙයකට. ඉතින් යාළුවෝ මට හරි ආදරේ. ගොඩක් පුංචි කාලේ හිටියා මට මාලිනී කියලා යාළුවෙක් හිටියා. පුංචි දවසල ගීතා කියලා යාළුවෙක් හිටියා. ගීතා තමයි මගේ හොඳම යාළුවා. පළවෙනි පන්තියේ ඉඳන් පහට වෙනකන්. ඊට පස්සේ පහින් පස්සේ හිටියා හයිසින්ත් කියලා හිටියා. මුස්ලිම් සිත්ති කියලා හිටියා යාළුවෙක්. රීටා කියලා යාළුවෙක් හිටියා. ලියෝනි කියලා වැලන්ටයින් එකේ මොරටුවේ එයා තමයි මගේ ගාවට හොඳම යාළුවා වුණේ. එයාගේ යාළුවෝ පිටසක් එක තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. ඉතින් අම්මා තාත්තා අකමැත්තක් වුණේ නැද්ද? දුවෙක් හැටියට කලාවට වැඩිපුර නැඹුරු වෙන ක්‍රීඩාවට වැඩිපුර නැඹුරු වෙනකොට. නෑ ඒගොල්ලෝ ආසයි. අපි කරන ඒවට අපේ පවුල ගොඩක් කලාවට ලැබි නිසා ඒගොල්ලෝ අපි කරන දේවල් වලට හරි ආසයි. කැමති උනන්දු කරා. දැන් අද එනකොටත් තාත්තා මාව ඉඹල එව්වේ. තාත්තට දැන් අවුරුදු 84ක් වෙනවා. අද ලොකු සතුටක් දැනෙනවා ඉන්නවා. මගේ ටීවී එකේ ප්‍රෝග්‍රෑම් යනකොට එහෙම යනකොට එයා බලාගෙන ඉන්න වාසාවේ. ඒ සතුට මම හිතන්නේ මිල කරන්න බෑ. සතුට වෙන්න පුළුවන් දෙමාපියන් සතුට වෙනකොට. ඉතින් මේක මොහොතක් කරගෙන මේ දෙන්න මෙතන යුග ගීතයක් අපි ඒකත් අහලා මනලෝලි මනමාලියේ ඔය දේසේ කල්මන් වෙලා මාගේ දැතේ දෙවටියාවේ පවසන්න දුආදරේ කවදා වූ සංසාරයේ එක් විලාසිනස් විලා ආවාගේ ඔබ මියාවේ පවසලා ප්‍රේමාදරේ මුව මද හාසේ ඔබ මට පෑවේ විහිදා පෙම් ආරාධනේ ඉංගියෙන් වාගේ රහසින් කීවේ සැනසීමයි මේ ජීවිතේ ඔබ ඉන්නේ පුන් සඳ වාගේ පායාලා මාගේ ලොවේ මනලෝලි මනමාලියේ ඔය දේසේ කල්මන් වෙලා ආවා වගේ ඔබ මේ ආවේ පවසලා ප්‍රේමාදරේ ඒ දුනුයිගේ ලිංගදුයි ඔබ මාලම් වේලා මිසේ ලතෙවුල් කීවේ සංසිඳුයි දිනිති දල්වාලා සුවඳක් වාගේ පාවේවි මාගේ ලොවේ මනලෝලි මනමාලියේ ඔය දේසේ කල්මන් වෙලා මාගේ දෙතේ දෙවටියාවේ පවසන්න දුආදරේ බොහොම අපූර්ව යුග ගායනයක් ඇහෙන වෙලාවේ මම ආයෙත් ලහරුගේ පැත්තට යනවා. දැන් මේ සියලුම දේවල් සිද්ධ වෙන වෙලාවේ තවත් විෂයන් වලට කැමැත්තක් තිබුණා ඉස්කෝලේදී. මේ නැටුමට අමතරව, රංගමට අමතරව තවත් කැමැතිම විෂයක් තිබුණා. ඔව් මම ගොඩක් ආසයි සිංහල විෂයට ඉස්කෝලේ. සිංහල ආගම ඉතිහාසය ඒ විෂයන් ටික තමයි කැමැත්ත දැක්කේ. ක්‍රීඩාව පැත්තට මොනවද කැමැත්තක් තිබුණා? ක්‍රීඩාවක් ගත්තොත් ගොඩක්ම ආසයි වොලිබෝල් ක්‍රීඩාවට. ක්‍රීඩාවේ යෙදුණද පාසල් කාලේ? ඔව් මේ ක්‍රීඩාවේ යෙදුණා. ඉතින් නිවාසාන්තර තරග එහෙම තියෙනවා වොලිබෝල් ඒවත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔහොම ඉන්න වෙලාවේ පරිබාහිරව මේ නැටුම ගැවුම කොහෙන් හෝ ඉගෙන ගත්තද? එහෙම නැත්නම් පාසලෙම පමණයිද ඒ කාලේ වකවානු ඉගෙන ගත්තේ? පාසල් ලැබුණු මේ ආభాෂයක් තියෙනවා. ඊට අමතරව මම කලා ආයතනවල වැඩිදුර අධ්‍යාපනය ඉගෙන ගත්තා. ඊට අමතරව
කියන්නේ අපි ගාමී මට්ටම් වල තියෙනවානේ. ග්‍රාමීය මට්ටම් වලත් තියෙනවා ඔය නර්තන පන්ති එහෙම. ඒවෙන් තමයි ගොඩක් මම ඉගෙන ගත්තේ. සමාජයේ යම් කෙනෙක් ඉන්නව නම් අතහිත දීපු ඔවුනුත් මතක් කරන්න මේ වෙලාවේ මේ තැනට එන්න අතහිත දීපු අය ඉන්නවනම්. ඔව් විශේෂයෙන්ම මම බෙහෙවින් ස්තුතිවන්ත මගේ දෙමාපියන්ට අද එතම මේ ඒගොල්ලන්ට පින් සිද්ධ වෙනවා තමයි මම මේ වගේ දෙනක අද ඉන්නේ. ඇත්තටම මම කියන්නේ විවිධ ප්‍රශ්න තරතරම් වලට මුහුණ දෙමින් වුණත් බෙහෙවින් මේ දෙමාපියන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. ඊට පස්සේ මගේ පවුලේ සියලු දෙනාටම සහෝදර සහෝදරියන්ට සියලුම ඥාතීන්ට ඉතින් මම බෙහෙවින් ස්තුතිවන්ත මගේ පාසලේ ගුරුවරුන්ට විදුහපතිනියන්ට සෙසු අධ්‍යාපන ලැබූ අමතර පන්ති වල ගුරුතුමන් වලට ගුරුතුමියන්ලට බෙහෙවින් ස්තුතිවන්ත මේ අවස්ථාවක් කරගන්නවා. මේ මට මේ කරපු උදව් වලට මේක අවස්ථාවක් කරන ස්තුතිවන්ත වෙනවා. මේ සියලුම දේවල් සිද්ධ වෙන වෙලාවේ පුවත්පත් බලන්න එහෙමත් කැමැත්තක් තිබුණද ඒ කාලේ? ඔව් සංග්‍රහව මොනවා හරි මේ කලාවට සම්බන්ධ ඒවා? ඔව් අනිවාර්යයෙන් මම හැම සතියෙම සරසවි පත්‍රය අරන් බලනවා. මොකද අපේ මේ ආධුනික රංගන ශිල්පියන්ගේ සහ ප්‍රවීණයන්ගේ කටයුතු හැම දෙයක්ම මේ පත්‍රයේ සටහන් වෙනවා. ඉතින් මම මගේ කියන්නේ මේ විනෝදාංශයක් වශයෙන් මම පත්‍ර කීම සරසවි පත්‍රය තමයි ගොඩක්ම ගන්නේ. ඒකයි මම ඇහුවෙත් ගොඩක් කලාවට ලැබී අය අනිවාර්යයෙන්ම පත්‍ර සංග්‍රහ ටික ගන්නවම තමයි. කොයි කාලෙද හිතෙන්නේ මම රංගනයට දායක වෙන්න ඕන කියලා හිතේ සාධාරණක් ඇති වෙන්නේ මම ඔව් අනිවාර්යෙන් නළුවෙක් කරන රංගන ශිල්පියෙක් වෙනවා කියලා. මම දැන් කියන්නේ දැන්ට මම ඒ කියන්නේ දැන්ට මම කලා ශාස්ත්‍රයේ ඉන්නවා. දැන් මුලින්ම හිතෙන්නේ පාසල් කාලේද නැත්නම් පාසලෙන් ඉවත් වුණාට පසුවද හිතෙන්නේ මම නළුවෙක් වෙන්න ඕන කියලා. පාසල් කාලේ මට හිතුණා. මොකද මම පාසල් කාලෙත් මේ ජාත්‍යන්තර මට්ටම් වල තරගවල ඉදිරිපත් වුණා. ඔව් මේක පොඩ්ඩක් මතක අවදි කරුවේ තරග. මට මතකයි 2012 වර්ෂයේ මම ඉංගිනලු ටෙලි නාට්‍යයක් කරා. අපේ විමල් සර් තමයි ඒකේ. ඒතර කීයේ වසරේ වගේද මේ දේවල්? ඉස්කෝලේ 10 වසරේ. ඉස්කෝලේ 10 වසරේ තමයි මම ඒකේ නාට්‍ය ඉදිරිපත් කරුවේ. පිළිගන්දර කලාපයෙන් ප්‍රථම ස්ථානය ගත්තා. ටෙලි නාට්‍යයට ඉංගිනලු ටෙලි නාට්‍යය. ඉතින් ඒක අද වගේ මතකයි. ඒකත් මට ලොකු අවස්ථාවක් ලැබුණා. ප්‍රධාන චරිතයක් ලැබුණා. ඒ ආభాෂයත් එක්ක මම මේ කලාවට මේ අද වගේ තැනක ඉන්නේ. අවතීර්ණ වෙනවා. දැන් පාසල් කාලේදී ඔය ටිකක් සිද්ධ වෙනවා. තවත් මොන හෝ තිබෙනවද? නාට්‍ය සංගීත පැත්තෙන් සිද්ධ වෙච්ච උසස් පෙළ කරන කාලේ හෝ? ගොඩක්ම මම නර්තන විෂයත් එක්ක සහ ඩ්‍රාමා විෂයත් එක්ක තමයි හිටියේ. සංගීතය මට හිතුණා මෑතකදී මම ඉගෙන ගන්න ඕන කියලා. ඉතින් මම හිතනවා දැන් යම් තාතුර මම ඉගෙනගෙන යනවා සංගීත කියන විෂය. ඉතින් මම බලන මේ පැත්ත ඉදිරියට යන්න. එහෙනම් පැත්තකින් ඉතින් අපි ආශිර්වාද කරනවා හර්දේ ටීවීත් එක්ක මතක මාර්ග සියල්ල සාර්ථක වෙන්න කියලා. කොතනද දැන් පාසලෙන් අවස් වුණාට පස්සේ රැකියාවකට යනවද? එහෙම නැත්නම් මේ කලාවට සම්බන්ධ වෙනවද? මුලින්ම මම පාසලෙන් ඉවත් වුණාට පස්සේ මම රැකියාවට තමයි ප්‍රවිෂ්ඨ වෙන්නේ. මම පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක මම සේවය කරනවා. ඊට අමතර ඊට සේවය කරන් පස්සේ මම ඔය තරඟ වලට යනවානේ. ඉතින් මට මේ කට්ටිය කතා කරලා කිව්වා ඔයාට හැකියාව තියෙනවා පුළුවන් නම් එන්න ටෙලි නාට්‍ය වලට එන්න. මම සහාය චරිත වල තමයි රඟපෑවේ. මට මතකයි මම පළවෙනිම රඟපෑවේ සිරස බෝධි කියන නාට්‍යයේ. සිරස බෝධි කියන නාට්‍යය තමයි මම ප්‍රධාන. කවුද මේකට අඳ ගහගෙන යන්නේ? ඒකට කතා කරන්නේ මේ අපේම ගමේ කෙනෙක් කතා කරනවා මේ හැකියාව තියෙනවා පුළුවන් නම් එන්න කියලා ඉදිරිපත් වෙලා බලන්න කියලා. ඉතින් මම ඒකට ඉදිරිපත් වෙනවා. ඉතින් ඒකෙන් මට ආගමන තමයි මම මේ මොකද්ද කරපු මොකක්ද දෙයක් කරපු දෙයක් ඇද මුලින්ම කැමරාවක් ඉදිරියේ රංගනයේදී මොකද්ද කරේ? එතන මම රඟපෑවේ ඇත්තටම සහාය චරිතයක්. සහාය නළුවෙක් වශයෙන් තමයි රඟපෑවේ. නමුත් මට ඒ ලැබෙන චරිතේ මම හිතනවා මට ඒක ලොකු චරිතයක් කියලා මං හිතුවා. අනිවාර්යයෙන් මොකද මුලින්ම කැමරාවක් ඉදිරියට යනවා පොඩි චරිතයකුත් තිබුණා ලොකු අත්දැකීමක්. ඉතින් ඒක තමයි මුල්ම දේ වෙන්නේ සිද්ධ වෙන්නේ මොකක්ද උනේ එදා ඊට පස්සේ. එදා මට ලැබුණ චරිත තමයි මේ මට මතකයි අද විතර ගම්පහ පිළිකුත්තුව ප්‍රදේශයේ තමයි ඒ චරිත තිබෙන්නේ. සිරසේ ගම්වැසියෙක් චරිතයක් මට රඟපාන්න උනේ. ගම්වැසියෙක් විදිහට ඇඳලා තමයි රඟපාන්න උනේ. ඉතින් සමූහයක් විදිහට තමයි රංගනයේ යෙදුනේ. ඉතින් ඒක ලොකු අත්දැකීමක් කරලා ජීවිතේ මෙතෙක් දුර එන්න නේද? ඔව් ඒ අත්දැකීම තමයි මම හිතන්නේ අද වෙනතුරු මම හිතනවා මම අද ජයගෙන තියෙනවා කියලා. අදට මම ඉගෙන ගැනීම පවතින මම දැන්ටත් නාට්‍ය හරං කලා විෂය හදාරනවා. ඉතින් මම හිතනවා ඉගෙන ගන්න. ඔව් යටතේද හදාරන්න කියලා මතක් කර. දැන්ට මම අපේ පාසලේම ගුරුවරයෙක් මේ විමල් සර් කියලා සර් ගැටේ තමයි අධ්‍යාපනය ලබන්නේ. එතුමා හොඳ නාට්‍ය හරං කලාව උසස් පෙළ අංශයේ තමයි හොඳ ප්‍රවිෂ්ඨ ගුරුවරයෙක්. ඉතින් එතුමාට තමයි මම ගපාන්නේ. අමතරව මම මහේන්ද්‍ර පෙරේරා මහත්මයා ගාව රංගන අදාහරලා තියලා දැම්මා. ඒක තමයි ලහිරුගේ ඉතින් විස්තර ටික මේ පැත්ත ආයත් මුදුවක්කගේ පැත්තට යනවා. දැන් පාසල ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. මතකයිද කොතනක හෝ විශේෂ දෙයක් මොහො කිව්වා වගේම ඔය විශේෂ රංගනයක් හෝ සංගීතයකට යෙදුණු අවස්ථා පාසලේදී?
3 වසරේදී තමයි මම වේදිකාවට ප්‍රවිෂ්ඨ වුණේ. මතකයිද ඒක? ලොස්ට් ටිම්බල් කියලා පුංචි ඉංග්‍රීසි පොඩි නාට්‍යයක් තිබ්බා. ඒකේ මතකයේම රැඳිච්ච තැන මම ඉස්සල්ලාම පිරිසක් ඉදිරියේ ඒක තමයි කරපු මුල්ම රංගනේ මගේ. එතනින් පටන් ගත්ත ජීවිතේ තමයි මේ දක්වා මෙච්චර දුර ගිහින් තින්නේ. පාසල් කාලේ තවත් විෂයන් වලට කැමැත්තක් තිබුණේ මේ රංගනය ගායනය වගේම විශේෂ වූ තවත් විෂයක් කැමැත්තක් තිබුණා නැත්නම් මේ රංගනය නැටුම් පැත්තටම කැමැත්ත තිබුණා. නර්තනයට ගොඩාක් කැමැති. නමුත් මට නර්තනයේ හදාරන්න අවස්ථාවක් මේ කාලවකවානුවේ පාසලේ තිබුණේ නැහැ. තිබුණේ නැහැ. නමුත් මගේ අර ඇඟින් එන හැකියාවෙන් තමයි මම හැම දෙයක්ම ප්‍රගුණ කරගත්තේ. ඒ සියලු දේවල් එහෙම සිද්ධ වෙන වෙලාවේ පාසලේදී තවත් දේවල් සම්බන්ධ වෙනවද නැත්නම් පාසලෙන් පසුවද මේ රංගන සම්බන්ධ වෙන්නේ? නෑ පාසල් කාලෙම දුවන පණින ක්‍රීඩාවලට සම්බන්ධ වෙනවා. ක්‍රීඩා ගැන කතා කරද්දී කරපු ක්‍රීඩා ගැන මතක් කරොත් තව. මම ගොඩක් මීටර් 50 100 මේ ගාක් ලොකු කාලෙත් මම ඒ වයින් ජයග්‍රහණ ලැබලා තිනවා. තෑගි යන තැන මට ඒ වගේ ජයග්‍රහණයක් ලැබෙනවා. බොහොම කඩිසර කෙනෙක් බොහොම සතුටුයි විෂයත් කරන ගමන් ඒවත් කරගෙන යනවා. උසස් පෙළ කරන කාලයත් මේ කලාවට සම්බන්ධ වෙනවද? ප්‍රසිද්ධ කලාවට මම අහන්නේ. වේදිකා නාට්‍ය තමයි එතකොට කරේ. මුලින්ම මොකක්ද සම්බන්ධ වෙච්ච වේදිකා නාට්‍ය? මුලින්ම මතකෙට එනදී වේදිකා නාට්‍ය මට දැනට නම් මතකයක් නෑ. චරිතය මතකයිද මොකද්ද කරේ කියලා? චරිතයක් මම අම්මා කෙනෙක්ගේ චරිතයක් රංගපෑවයි එකේ. එතකොට ආබාල වයසේ මම වැඩිහිටි චරිතයක් තමයි කරේ ඒකේ. ඒකෙද බොහොම ලොකු අත්දැකීමක් ඒක අත්දැකීමක් වුණා මට. ඔව් ඊට පස්සේ කොහොමද පාසලෙන් ඉවත් වුණාට පස්සේ මේ කලාවට සම්බන්ධ වෙන්න රැකියාවකට යනවද එහෙම නැත්නම් කෙලින්ම කලාවට රැකියාවක් කරා මම. රැකියාවක් කරා යතුරු ලේඛිකාවක් විදියට මොරටු සම්පකාර සමිතියේ වසර ගණනාවක් කරලා මම කලා ජීවිතේ මට ඕන නිසා මම අයින් වුණා. මොකද මම මේ පැත්තට ගොඩක් ආසයි කලාවට. ඒකට යොමු වෙනවා. ඉතින් ප්‍රසිද්ධ වේදිකාවෙත් ඔහොම එන ගමන් මොකද්ද මුල්ම මතකයේ වෙන්නේ හොඳම දෙයක් ලෝකේ දකින්න කරපු වෙලාව. දැන් මෙයාට බෝධික නාට්‍යයෙන් තමයි ලෝකෙම දකින්න පටන් ගන්නේ. මම රූපවාහිනියේ කරා ඒක ආදර්ශමත් කතා පෙළක්. මට සම්පත් ශ්‍රී මහත්මයා තමයි ඒක මුලින්ම මට අත දුන්නේ. සම්පත් ශ්‍රී මහත්මයා තමයි මාව එතනට ගෙනියන්න දුන්නේ. එදා තමයි මම කැමරාවක් ඉදිරියේ රංගනයේ ඉදිරිපත් කරේ. මුල්ම මතකයේ ඒක මට ඒක මට ගොඩාක් අත්දැකීම් ලැබුණා ජීවිතේ. ඒ ලබාගත්තු අත්දැකීම් මට හුඟක් ප්‍රයෝජනවත් දැන්. ඒ සියල්ලත් එක්ක මේ ගමනේ නැති ලහිරු කිව්වා වගේම සමාජයේදී ජීවිතයේදී උදව් කරපු අය ඉන්නවා නම් මේක මොහොතක් කරගන්න මතකයේ අවදි කරන්න. ඔව් මගේ දෙමව්පියන්ට මම මුලින්ම මේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ මේ තත්ත්වෙට ඒගොල්ලෝ ගොඩක් සතුටු වෙනවා අපි මේ තත්ත්වෙ ඉන්නකොට. ඒගොල්ලෝගෙන් ආපු ආభాෂය නිසා තමයි අද මේ තැන ඉන්නේ මම. ඒ අරුණකොට මගේ ගුරුවරු මට උගන්වපු ගුරුවරු කලා ජීවිතයේදී හම්බ වෙච්ච යහළු යෙහෙලියෝ හුඟක් අත දුන්නයි වගේ. සම්බන්ධයත් එක්ක තමයි ඒ සම්බන්ධත් එක්ක මම ගොඩක් ආදරේ මම ඒ අයට හුඟක් ආදරේ. ඒ සියල්ලම කතා කරනවා වගේ දැන් ජීවිතේ එක එක දේවල් ලැබෙනවා. පුවත්පත් සංග්‍රහ වලටත් ලහිරුගේ වගේම ආසාවක් ඒ කාලෙත් තිබුණද මේ ලිපි කියවුවද පත්‍ර කියවුවද? ඔව් මම ඒ කාලේ මට හරිය පිස්සුවක් තිබුණා මේ සිත්තර පත්‍රය කියලා තිබුණා. චිත්‍ර කතා පත්‍රයක්. ඉතින් අපිට ගෙදරින් ඕවා තහනම් පත්‍ර කියවන්න සතුට පත්‍රේ වැඩිහිටි පත්‍ර නිසා මම ඒවයි තියෙන චිත්‍රවලට ආසයි. මම ඉස්කෝලේ ඇඳුම පිටින්ම ගෙදර ආපු ගමන් කරන්නේ ඒවයි කියන්නේ චිත්‍ර අඳිනවා. මට ඒක හරි ආසයි. මම චිත්‍ර අඳින්න හරි ආසයි දැනටත් ආසයි. චෝක් කැලක් පැන්සලක් අහුවෙච්ච ගමන් කොලයක් අහුවෙච්ච ගමන් මම කරන්නේ චිත්‍ර අඳින එක. ඒක තමයි ලස්සනම හැකියාවක් වෙන්නේ. කොහොමද දේවල් කතා කර යද්දි ජීවිතේ එක එක තැන්වල ප්‍රේමණීය හැඟීම් ඇති වෙනවා නැති වෙනවා සමහර විට එයා දිනා ගන්නත් පුළුවන්. කවුද කියලා අහන්නේ නැහැ. කොතනදීද ප්‍රථම ප්‍රේමය ගැන ඉයක් ලැබෙන්නේ? තමන්ගේ හිතට. ප්‍රථම ප්‍රේමය වගේ මම එතකොට අපි කවුද කියලා අහන්නේ නැහැ. උසස් පෙළ පන්තියේ අවසාන වසරේ ඉන්නකොට තමයි හම්බුච්ච කෙනා තමයි දැන් මං මල් බල විවාහ වෙලා ඉන්නේ. එහෙනම් නම කියන්න පුළුවන්. අශෝක ජයමංගල. අශෝක ජයමංගල මහත්තයා තමයි අතන කවුද ඉතින් දෙයනේ ඉදිරියේම ඉස්සෙල්ලම ඉක්මන් වෙලා කියන්නේ කැමැත්ත පිළිබඳ කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ? ඔව් අහල පහල කෙනෙක්ද පාසලේම කෙනෙක්?
එයා එතකොට අපේ ගෙටේ හපැත්තේ හිටියා නැවතිලා. ඒ හින්දා දැනට තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. අපි එතෙන්ට අත්වෙන ලයින්ක පැත්තට යන්න මොන්නේ ආදිනේ ගැන කතා කරද්දී කවදද මේ ප්‍රථම ඊයේ ලැබෙන ජීවිතේ Tamanට හිතිලා ඒක එහෙම නැති වෙලා නැත්නම් සම්බන්ධ වෙලා නැතිව නැත්නම් ජය ගන්නද මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ මං ඉස්කෝලේ O level පන්තියේ දැන් එහෙම රිෆයර් එකක් තිබිලා තියෙනවා. ඒ පන්තියේ විතරයි. නමුත් මම ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපනය සමග මම ඉතින් දැනට ඒ වෙතික සීමිත වෙලා තියෙන්නේ. බලන ඉස්සරහට මොකක් හරි. ඔව් දැන් ඔන්නින් අවස්ථාවක් තිබුණා කෙනෙක් ඉන්නවා නම් ඔන්න නළුවෙක් ඉන්නවා. අපි බලමු ඉතින් වෙන එක හොඳ කෙනෙක් ඉන්නවා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම කුරුදුවක්ගේ තවත් සින්දුවක් කරන මද විරාමයකට යනවා ගීතයෙන් පස්සේ. ආත්ම කණනක සිටිවිලි අතරේ මා ඔබ සිව්වානේ තුටුවේ අපේ අතක දෙදිනෙකු වේලා නේනු කිසිදා මුසුවන්නේ ආත්ම කණනක සිටිවිලි අතරේ මා ඔබ සිව්වානේ තුටුවේ අපේ අතක දෙදිනෙකු වේලා නේනු කිසිදා මුසුවන්නේ සඳවට පායන කලහසේ කෙලති කෙලති සිත් යහනේ සඳවට පායන කලහසේ කෙලති කෙලති සිත් යහනේ මහද දින්නේ ඊයු පිරුපෙද පාළුව සනිකම පටලාලා ආත්ම කනනක සිසිවිලි අතරේ ඥාව පසිවානේ දුටුවේ අපේ අතක දිනෙකු වේලා නේනුවේ කිසිදා පසුවන්නේ මිනිසත් භාවය මානුලදී නම් පියඹයිනවා සුවඳ දිගේ මිනිසත් භාවය මානුලදී නම් පියඹයිනවා සුවඳ දිගේ ඒන පාරේ විඩානි වාලන සීතල පවනද ඔබේ ප්‍රේමී ආත්ම ගණනක සිතුවිලි අතරේ මා ඔබ සිව්වානේ දුටුවේ අපේ අතක දෙදිනෙකු වේලා නේනුවේ කිසිදා මුසුවන්නේ. බොහොම ලස්සන ගීතයක් ඇහෙනවා අපිට ඉතින් අහගෙන ඉන්න පුළුවන් නේද ලස්සනම ගායනා කරලා මොන කාල වේලාව හරස්නා ලස්සනම හොරාවක් ගත වෙන වෙලාවකදී ඔයාලට දක්ෂතාවයක් තියෙනවා අපිත් ඒක සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට ලිපි මාර්ගයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් නැත්නම් අපේ දුරකථන අංකයක් තියෙනවා ඒකට සම්බන්ධ වෙලා දිනයක් ඉල්ලගන්න පුළුවන් දක්ෂතාවයක් තියෙනවා කලාවේ හෝ යම් තැනක හොඳ දෙයක් කරන මතකය අවදි කරන කැමති නම් අපිත් ඒක සම්බන්ධ වෙන්න පුළුවන් ඒ සියල්ලම සිද්ධ වෙන අපේ සෙගලිපඩු මාලිකඩු ගාලා බුදුව ගාලා දුරකථන අංකය 077 331 39 66 අපි යනවා මතක මන්දිරත් එක්ක මද විරාමයකට විනාඩියක් පස්සේ අපි ආයෙත් සම්බන්ධ වෙනවා හර්දේ ටීවී මතක මන්දිරත් එක්ක ඉතින් PO TV අංක 123 හර්දේ ටීවී නරඹන ඔබ හැමතෙම ඉතින් කලාකරුවා දැන් අරුමයක් නේ සියලු දෙනාම අපිත් එක්ක මතකයේ බෙදාගෙන බොහොමත්ම ලස්සන නැහැන්ගේ පැත්තට ආයෙත් යනවා පාසල් කාලේ අමතක නොවන කිද්දයක් එහෙම දිනවල සතුටු හෝ දුක්බර හෝ භයානක මොකක් හෝ කරමු දඩබ්බර වැඩක් හෝ එහෙම නැත්නම් අමතක නොවන දෙයක් තිබුණු ජීවිතේ පාසල් කාලේ නම් කියන්නේ අමතක වීම සිදුවීම් ගොඩක්ම තිබ්බා එකක් අපි ලස්සනම දෙයක් මතක් කරමු වාට අමතකම නොවන දෙයක් මට මතකයි පාසල කාලේ අපි මේ ඉස්සෙල්ල කියන්නේ පන්තිබාර ගුරුතුමිය එකක් වෙන පරක්කු වෙනවා. ඉතින් අපි ඒ වෙලාවට මේ පළවෙනි කියන්නේ මේ ඉස්කෝලේ පළවෙනි පීරියඩ් එක PT කියලා PT ශරීර සුවතා කියන වෙලාව තමයි අපි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි කරන වැඩේ මේ ටීචර් එන්න පරක්කු වෙන හින්දා ළමයි මුදෙම කනවා.
ඩිස් ඇතුලේ අර ඉස්සර ඩිස් බංකුවට දාලා තියෙන ළමයි කනවා. ඊට පස්සේ මේ පුඩු ටික රවුම කර තියාගෙන හැමදේම ළමයි සංගීත පුරුතරංගයක් තියලා ඉතින් නටනවා. මම තමයි එතන ප්‍රමුඛ ස්ථානය ගන්න නැටුවේ. අදටත් එහෙම තමයි. ඉතින් අපි එදාට ගිහිල්ලා ළමයිගේ එක විකාර ඒකට මේ ඇඳුම් ඇඳගෙන කැප් දාගෙන නොයෙකුත් මේ විසිතුරු දේවල් කරගෙන මම තමයි එතන ප්‍රමුඛ ස්ථානේ මාව වට කරගෙන තමයි ළමයි ගොඩ නටන්නේ. ඉතින් ටීචර් ඊට පස්සේ එනවා. දැන් ටීචර් එන්නේ කොට එනවා. දැන් මට මතකයි එකපාර ටීචර් මේ 7:08 PT ටයිම් එක අපි 8 වෙනකන් තියෙන 8 කාල වෙනකන් තියෙනවා. නොසුතු විගසම අපි කොහමද ළමයි පිස්සු වැටලා නටනට ඉන්නවා. එකපාර ටීචර් ළමයි මොකද මේ කරන්නේ? අපි ඔක්කොම ඉතින් කනත් දාලා වැටෙනවා. ඉතින් ඒ වගේ ලොකු අමතක නොවන සිදුවීම් තියෙනවා. එතනම තවත් කියන්න තරම් සිදුවීම් තියෙනවා. තව එකක් අපිට මතක් කරමු. ගැටලුවක්. ඔව්. මට මතකයි මේ පාසලේ මේ අපි කියන මම කියන චරිතය ගත්තොත් අපි ටීම් එකක් වශයෙන් වැඩ කරනවා. එකපාර මට මතකයි මම සපත් දාගෙන ඇවිල්ලා නැහැ. සපත් දෙක මේ මගේ යාළුවෙක් මගේ හොඳම යාළුවා දනිෂ්කය සපත් දාගෙන ඇවිල්ලා නැහැ. නමුත් එයා හැමදේම බැලුම් අහනවා. හැමදේම ඒ කියන්නේ අපේ ඉස්කෝලේ ගේට් එක ඇතුළත තමයි ශිෂ්‍ය ප්‍රිපේඩ් බෝඩ් එකේ ඉන්නවා. ප්‍රිපේඩ් බෝඩ් එකේ චෙක් කරනවා සපත් දාලා තියෙනවද යුනිෆෝම් එක හරියට දෙනවා කොණ්ඩේ පිළිවෙලට කපලා තියෙනවද ඔක්කොම චෙක් කරනවා. ප්‍රින්සිපල් දෙම ඇවිල්ලා ඉන්නවා චෙක් කරන්න. ඉතින් මට මතකයි එතන ඇත්තටම දුක් ගැහැට සිදුවීමක්. එතන දනිෂ්ක කියන්නේ මෙහෙම දුප්පත් කියන්නේ මේ තාත්තත් නැති වෙලා බොහොම දුප්පත් අම්මා අසිරුවෙන් ජීවත් පුද්ගලෙක්. ඉතින් ඒ අවස්ථාවේදී මට මතකයි ප්‍රින්ස් මේ ළමයා හැමදාම බැරුම් අහනවා. හැමදාම බැරුම් අහනවා. මට මතකයි මම දනුෂ්ක මට කිව්වා මේ මම ඇත්තටම දවස් දෙක මට ඇත්තටම කඳුළු ආවා. ඒ සිද්ධිය දැකලා මට ගොඩක් අයගේ මේ හිත කෙනෙක් දැක්කම හිත උණුවීමක් තියෙනවා. ඉතින් මට මතකයි මගේ සපත්තු දෙක දනුෂ්කට දීලා ප්‍රින්සිපල්ගෙන් ගුටි කෑව දවසක් මට මතකයි. දැන් මම තමයි ඒක මට අමතක නොවන සිදුවීමක්. ඒ කියන්නේ මම තව කෙනෙක් වෙනින් පරිත්‍යාග කළේ එදා දවසේ මම අවුවේ හිටියා. දරගහලා සතුරු යාළුවෙක් කෙනෙක් කරපු කැපකිරීමගේ බොහොම ආදර්ශමත් දෙයක්. කොහොම නැත්නම් යම් කාලයක ජීවිතේ දිනන දනුෂ්කත් මම සුබ පතන උත්තරයක් ඇති දැන් අනිවාර්යයෙන්ම. ඒ සියල්ලම සිද්ධ වෙන වෙලාව දැන් ඉතින් බෝධිය කරත් ගිහලා එතනින් එහාට කොහොමද ගමන ආරම්භ වෙලා දිගට යන්නේ. එතනින් පියවරෙන් පියවරක් මතක් කරොත්. බෝධියකින් පස්සේ අයියේ මට විවිධ කියන්නේ ටීවී කමර්ෂල් වලට ගැහුවා. ඊට අමතරව නාට්‍ය ප්‍රසංග වලට බොහෝ ඊට පස්සේ වේදිකා නාට්‍ය වලට ඒක ගැන කතා කරමු. වේදිකා නාට්‍ය ගැන මොනවද කරේ මොනවද වෙන්නේ කියලා. පළවෙනි වේදිකා නාට්‍ය මම කියා යසිරු කියලා වේදිකා නාට්‍යයක් කරා. ඊට අමතරව බොහෝ වේදිකා නාට්‍ය කළා තියෙනවා. ඒ කියන්නේ නිතරම මම ගොඩක් මුලිය ආරම්භයේ තමයි වේදිකා නාට්‍යයෙන් තමයි මගේ නාට්‍ය ආරම්භය. දැන් මේ දවස්වල කරනවා මේ නොබට් මහත්මයාගේ අටපාස් භූතය කියන මේ දවස්වල මේ රියර්සල් කරගෙන පවතින අපි ඉදිරියේදී ඔබට දක්නට ලැබෙයි. ඒක කරන චරිතය ගැන පොඩි දෙයක් මතක් කරොත්. ඒක මම ලේකම් කෙනෙක්ගේ කැරක්ටර් එකක් තමයි කරන්නේ. ලේකම් කෙනෙක්ගේ කියන්නේ සැඩ පාරිශ මම කොමඩි චරිතය තමයි. මම ගොඩක් ආස කොමඩි චරිත වලට කරන්නේ. hina වෙලා ආසජනක වලට තමයි ගොඩක් ආස. ඉතින් මේ ඒකේ මට ලැබිලා තියෙන කොමඩි චරිතය. ඉතින් ඒ ඇත්ත මේ රංගනයේට මම ඇත්තම කියන්නේ හරි සාධාරණයක් නම් බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම හිතන්නේ මේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙච්ච එකම මුළු ලෝකෙම රටේම වගේ දේවල් සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් අපිත් කියනවා ඉක්මනින්ම රටේ ලෝකේ තත්ත්වය යහපත් වෙන්න කියලා මේ කොවිඩ් සංගත ඉක්මනින්ම නිමා වෙලා ඔව් කතා කරනවා. ඔව් ඊට අමතරව මේ දවස්වල නාට්‍ය ප්‍රසංගවල රියර්සල් එකක් කරනවා. ඒ කියන්නේ ලංකාව පුරා කණ්ඩායමක් වශයෙන් කරලා අපි වෙනම නාට්‍යයක කවුරු ඉන්නවද කෙනෙක් උගන්වන්නට මෙතන තියෙන දේවල් ෂේක් කියලා මාස්ටර් කෙනෙක් තමයි කරන්නේ. අපේ මාස්ටර් කෙනෙක්. එතුමා යටතේ තමයි අපි නර්තනය හදාරන්නේ. මේ දවස්වල රියර්සල් කරන් පවතිනවා. ඉතින් අපිත් මේ කොරෝනා මේ වසංගතය ඉවරච්ච ගමමක් බලාපොරොත්තු වෙන මත ඒකෙත් අපි මේ රංගන සාර්ථක කරගෙන යන්න. ඉතින් මේ සියලුම කතා කරන වෙලාවේ ඉතින් ලහිරු ආයිත් හදාවදි කරන කැමැත්තෙන් ඉන්නවා. තවත් ගීතයක් දෙනවා ලහිරු. La 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 ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක් වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වෙයි පින පෑදිලා ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක් වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වෙයි පින පෑදිලා ලා 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 ඈත දියඹ නැගින රැල්ල මේත ගලාගෙන ඇදිල්ල සිනිඳු වැල්ල සිඹ සිඹ යනවා
ඒ වගේම දුරගෙවාලා පවුරු උඩින් පියා බාලා ඔබේ පැලට මා පැමිණෙනවා. කවුළු දොරින් නිත් හෙලාලා මග බල බල ඉන්නවා. පිළියගෙන දැත පාල සනසන බව දන්නවා. ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක් වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වෙයි පින පෑදිලා. ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක් වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වෙයි පින පෑදිලා. ලා 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 සමන් පිච්ච මල් පිපිච්ච මිදුර පුරා පැලහැදිච්ච දිලිඳු ඔබේ පුංචි පැල්පතේ රණී බදුන් රිදී යසුන් කනට දිවන මිහිරි බොජු කිසිවක් මට උවමනා නැතේ. සමන් දෙන්න ළඟින් ඉන්න hina වෙන්න රට පුරා ඊට පස්සේ විදී අපට මල් දුන්නේ මල්සරා. ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක් වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වෙයි පින පෑදිලා. ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක් වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වෙයි පින පෑදිලා. ලා 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 La 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 la. Thank you. ලහිරු අපූර්ව ගීතයක් ගායලා කරාකින් අපේ මතක මන්දිරේ ලස්සන කරන මේකට කුඹුවක් තුනයි. පාසල් කාලේ අමතක නොවන සිද්ධියක් මතක් කරොත් යාළුවොත් එක්ක වෙච්ච දෙයක් මේ වගේ බාහිර දෙයක් හෝ සතුරු දෙයක් හෝ තියෙනවා නම් අමතක නොවන දුක්බර දෙයක් හෝ. ඒක නම් භයානක දෙයක් මේ අපි එතකොට උසස් පෙළ පන්තියේ අපේ ඉස්කෝලේ ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලොම ඉන්නවා. පන්ති මිශ්‍ර පාසලක් මොරටු විද්‍යාලය කියන්නේ. ඉතින් අපි ඉන්නකොට දවසක් අපි දුයි ඉස්කෝලේ යනකොට පන්ති ගුරුතුමිය ආවා ලලිතා මිස්. ඇවිල්ලා ඉතින් ආයිබෝවන් කියලා වාඩි වුණා. වාඩි වෙච්ච ගමන් ටීචර්ව මෙහෙම පුටුවේ යටට ගියා. කවුරු හරි පුටුව කපලා තියලා. ඉතින් මොනවාද කරන්නේ? අපි ඔක්කොම එළියට දාලා කෙලින්ම ගෙනිච්ච ප්‍රින්සිපල් ගාවට. ටීචර් තුවාලයක් ටීචර් තුවාලයක් උන්නේ අපටන් කාලා පැනලා මම ඉස්සරහම් පේලියේ හිටියා. නරක වැඩක්. නමුත් අපේ පන්තියේ කවුරුත් නෙමෙයි. වෙනින් කවුරු හරි කරලා තියෙන්නේ අපි හරි ආදරේ අපේ ටීචර්ට නැත්තම්. අද එතුමිය ජීවිතුන් අතර නැහැ මේ ළඟදී නැති වුණා. අපිව ගෙනියලා ඊපස්සේ අපේ පන්ති තහනම් කරලා අපි එළියට දැම්මා. අහු වෙන්නේ හිටපු ළමයි ටික තමයි. කවුරු කරා. මේ දේවල් එහෙම සිද්ධ වෙන වෙලාවේ දැන් ඔන්න පටන් ගැනීමත් එක්ක කොතනින්ද ආයේ ප්‍රසිද්ධ දෙයට සම්බන්ධ වෙන්නේ ජීවිතේ මේ කලාවත් එක්ක? කලාවත් එක්ක මම සම්බන්ධ වෙන්නේ ඊට පස්සේ ඉක්මනින් උසස් පෙළ කරලා ඉක්මනින් විවාහ වෙනවා. දැන් අපි එහෙනම් ඒක ගැන කතා කරමු. දැන් පතන ප්‍රේමයක් ජය ගන්නවා. කොයි කාලවක කොහොමද සිද්ධ වෙන්නේ දැන් ලේඛිකා යතුරු ලියවන්නේක් හැටියට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මම පෙර පාසල් ගුරුවරියක් හැටියට කටයුතු කරා. මුලින්ම පුංචි දරුවොත් එක්ක මම හරි ආසයි, අදටත් ආසයි. හරි විනෝදයි ඒගොල්ලොත් එක්ක ඉන්න ජීවිතේ. මේ ඒ පෙර පාසල් මගේ දරුවත් පුංචි නිසා එයාවත් අරගෙන යනවා පෙර පාසලට. ගිහිල්ලා අනිත් දරුවොත් එක්ක ඉඳලා ඒ වර්ෂවෝනි වර්ෂ නම් ඕන නෑ. ඔහුගේ නම දරුවන්ගේ නම් ගම් ටිකක් මතක් කරගන්න. දරුවෝ ලක්මාල් කියලා හිටියා දරුවෙක්. අදටත් මට කතා කරනවා. දැක්කම ටීචර් කියනවා මට නම් මතකයක් නැහැ. එයාගේ නම මතකයි. මේ ළඟදිත් මට කතා කරා. ඉතින් ඇත්තටම මේගොල්ලෝ දැන් ඒගොල්ලෝගේ දරුවොත් නම්ලා හරි සතුටුයි ඒ වගේ කතා කරනවා. දැන් අපි කතා කරමු ඔයාගේ මහත්තයගේ ඔයාගේ ළමයින් ගැන කතා කරමු. මගේ මහත්තයා දැනට අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ රැකියාවක් කරන්නේ පාසලක දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔවුන් දෙනාගේ නම් මතක් කරනවා. ගොඩක් සතුටුයි අපේ අම්මාද තැනක ඉන්නවා කියන මතක්. දරුවෝ සමීර මදුරංග මගේ ලොකු පුතා. එයාද කටා රාජ්‍යයේ ඉන්නේ. හැමතිස්සෙම මට කතා කරනවා. ගොඩක් ආදරේ. අනිත් එක්කෙනා දිනේෂ් චතුරංග පොඩි පුතා. එයා මේ ගිහින් ඇවිල්ලා ලංකාවේ දැන් ඉන්නේ. ලොකු පුතා විවාහ වෙලා එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔවුන්ගේ නම කියන්නේ මොකක්ද අපිට අපේ අත්තම්ම අපිව මතක් කරනවා. ඔව්. මේ මිනෝල් දෙවින් පුතාගේ ලොකු පුතා සෙනුෂි දෙවින්යා දුව. බොහොම සතුටුයි ලස්සන ජීවිතයක් ගත කරේ ලේලියගේ නමත් මතක් කරනවා. ලේලිය ඉමානි කළුගමගේ ලේලි.
සතුටින් ඉන්නවා. ඉතින් පුංචි පුතා යන්නේ සාන්ති සෙබස්තියන් විද්‍යාලයට, මිනිපිරි යන්නේ Our Lady of Victory මොරටුවේ OLV කොන්වන්ට් එකට. බොහොමත්ම සතුටුයි කට්ටියත් එක්කම එකතු වෙලා බොහොම ලස්සන ගමනක් යන වෙලාව. ඔන්න ආයෙත් මම අහනවා කොතනින්ද ආයෙත් එකතු වෙන්නේ මේ කලාවට? කලාවට මම ආයෙත් එකතු වෙනවා. මගේ රැකියාව කරන ගමන් මම කලාවට සම්බන්ධ වුණා. නමුත් විශේෂයෙන්ම ගොඩක් වෙලාව මදි කලා කටයුතුත් එක්ක. දැන් දරුවොත් නිදහස් නිසා මට හිතුණා ආයෙත් මට මේක තමයි හොඳම කාලය ආයෙත් ආසාව මගේ ඉෂ්ට කරගන්න කියලා. ඉතින් කවි ලියනවා මම නිසඳස් ලියනවා. ඔවා මගේ පොඩි කාලේ නම් තිබිච්ච හැකියාව. ඒක පත්තරේ ගියා මගේ කවි. ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ටෙලිනාට්‍යයට මට මම මේ මෙහෙම කරනවා දැකලා තමයි මට ටෙලිනාට්‍ය වලට මාව සම්බන්ධ කරගන්නේ. කවුද අඳ ගහන්නේ මොකටද සම්බන්ධ වෙන්නේ? මම ඉස්සෙල්ලාම කිව්වනේ මට සම්පත් ශ්‍රී මහත්මයා කියලා. එතනින් පටන් ගත්ත ගමන තමයි. එතනදී දැකලා මාව රංගපානේව දැකලා ඊට පස්සේ සම්බන්ධ වෙච්ච දේවල් ටික ටික මතක් කරගන්න ඕනේ. ඔව් කැලුම් ශ්‍රීමාල් මහත්මයාගේ මම දඩයම් බඹරුවකේ චරිතයක් කරා. ඊට පස්සේ තව ගොඩාක් දේවල් කරා මතකයක් ඉච්චරම නැහැ මට කරපු දේවල් ලොකු. වේදිකාවටද වැඩියෙන් ආදරේ, ටෙලිනාට්‍ය කලාවටද වැඩියෙන් ආදරේ, චිත්‍රපට මම වේදිකාවට ගොඩක් ආදරේ. ගොඩක් දේවල් දැන ඉගෙන ගන්න පුළුවන්. අපිට ආරම්භය එතන තමයි. අද මෙතන ඉන්නේ. එතෙන්ට වින් සිද්ධ වෙන්න තමයි. බොහොමත්ම දේවල් ජීවිතේ එකතු වෙන තැන. මෙතනින් ඉදිරියට මොනවද බලාපොරොත්තුව? රංගනයෙන් ඉදිරියට යන්නද, ගායනයෙන් ඉදිරියට යන්නද, නැත්නම් ලිවීමේ කියන්නේ ඒ පැති වලින් අංශ වලින් ඉදිරියට යන්නද? මට ගායනයට මම කැමතියි ගොඩක්. රංගනයටත් වඩා මම ගායනයට ගොඩක් කැමතියි. ඔව් ඒක නිසා තමයි විශේෂිත දෙයක් තිබුණේ. ඒ ගැනත් අපි කතා කරමු. සංගීතයේ පැත්තේ පැදුරු පාටි පැත්තට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ගැන මතකයේ අවදි කරොත් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඔව් පැදුරු පාටි වලට සම්බන්ධ වෙන්නේ මම අමරගේ කියලා කලායතනයක් තියෙනවා අපේ මොරටුවේ. ඒකෙදි තමයි මුලින්ම මම සම්බන්ධ වුණේ. එතනදි තමයි දැනට වසර 14ක් 15ක් විතර ඉපැරණි කලා සංගමයක්. එතන අපි හැම අවුරුද්දකම ප්‍රසංගයක් පවත්වනවා. ඒ අරනකොට ලලිත කලා සංගමය, සුමීරුගේ කලා හවුල, ඒ වගේ හුඟක් දේවල් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. තව අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙනවා වෙළම කලාකරුවන්ගේ සංගමයක්. ඒකේ සංස්කෘතිකාංශය හරහා ඒකින් ගොඩාක් දේවල් අපි කරනවා. නත්තල් උත්සවයට, අවුරුදු උත්සවවලට, බෞද්ධ වැඩසටහන් කලාකරුවෙකුට විශේෂයක් නෑ. සියලුම දේවල් කලාවක් නම් සාධාරණ ලස්සන දේවල් කරගෙන ඉන්නවා නේද? ඉතින් මේ දේවල් කරද්දී සැමී එහෙම මොකුත් කියන්නේ නැත්නම් කමක් නෑ. උට ගියාට අවුලක් නෑ කියලා දෙන්න නැත්නම් අව කරන අකමැත්තක් තිබෙනවද? නෑ, එයත් කැමතියි. මම ඒවා කරනවට ආසයි. මම දන්නවා මම ඒවට කැමතියි කියලා. මට අතහිත දෙනවා ඒගොල්ලෝ හැම කෙනෙක්ම. වෙන්න ඕන එහෙම අය ලැබිච්ච එක ගැන. ඊළඟට මම අහනවා ආසම කරපු නළුවෙක් හිටියද ඒ කාලේ? දැනට උනත් කමක් නැහැ. ආසම කරන නළුවන් ගැන කියන්න. මම විජේ කුමාරතුංග මහත්මයාට ගොඩක් ආසයි ඒ කාලේ ඉඳන්ම. දැනට කාලේ නළුවෙක් ගත්තොත් තවත් කවුරුත් ඉන්නවද? නැත්නම් එතුමටම විතරයිද කැමති? මම ගොඩාක්ම කැමති විජේ කුමාරතුංග මහත්මයාට තමයි. හිතේ ඇතුළු නළුව. නිලියක් හැටියට ගත්තොත් කාර්ද වැඩියෙන්ම කැමති? නිලියක් හැටියට මාල්නි ෆොන්සේකා මහත්මියට කැමති. බොහොමත්ම ලස්සන සුසංයෝගයක් ඒ කාලේ තිබුණා. ගායකයෙක් හැටියට ගත්තොත් කාර්ද වැඩියෙන්ම කැමති? මම මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාට හුඟක් කැමති. ගායිකාවක් හැටියට? ගායිකාවක් හැටියට නීලා වික්‍රමසිංහ මහත්මියට හුඟක් කැමති. ඉතින් මේ සියලු කැමැත්ත අතරේ තවත් දීපේකටත් කැමැත්ත තිබෙනවා. ඔන්න අවස්ථාවක් තියෙනවා කුමුදුවක්කට ඒකත් ගායනා කරන්න. මයි ගීතය අපාතරින් යෝනු ඇන්ජලින් ගුණතිලක මහත්මියට උපහාරයක් වෙන පිණිස තමයි මම අද මේ ගීතය තෝරගත්තේ. එතුමියට උපහාරයක් වේවා කියනවා. මල් හිනා නගන්න සුසුදු ආදරේ ලංුණා වසන්ත කාලේ ජීවේ මල් හිනා නගන්න සුසුදු ආදරේ ලංුණා වසන්ත කාලේ ජීවේ ආදරේ ගායන ගායන ගීතයේ වයන වයන තාලයේ ගායන ගායන ගීතයේ වයන වයන තාලයේ මහද ඔබ
ඔබට මధుර තතකි මිහිරි අමුද ජීවිතේ මල් හිනා නගන්න සුසුදු ආදරේ ලං වුණා වසන්ත කාලේ ජීවයේ ආදරේ බලන බැල්මින් නගන කෙල්මිනි බලන බැල්මින් නගන කෙල්මිනි මහත් විමන ඔබට පහන් කරමි අඳුරු ජීවිතේ මල් හිනා නගන්න සුසුදු ආදරේ ලං වුණා වසන්ත කාලේ ජීවයේ ආදරේ පිපින මල්ලතා කියන පින් කතා පිපින මල්ලතා කියන පින් කතා අපගේ මීරි මතක සිහින සැපේ කරයි ආදරේ මල් හිනා නගන්න සුසුදු ආදරේ ලං වුණා වසන්ත කාලේ ජීවයේ මල් හිනා නගන්න සුසුදු ආදරේ ලං වුණා වසන්ත කාලේ ජීවයේ ආදරේ ඉතින් ලස්සන ගායනා කරා. ඉතින් එතුමිට උපහාරයක්ම වේ. මේ පැත්තේ ලහිරු ගාවට යනවා. වැඩියෙන්ම කැමති වෙන්නේ ටෙලිනාට්‍ය කලාවටද නැත්නම් චිත්‍රපටද එහෙමත් නැත්නම් වේදිකාවටද? මම ගොඩක්ම කැමති වේදිකා නාට්‍ය වලට. වේදිකා නාට්‍යයට කැමති. ඊට අමතරව ටෙලිනාට්‍යයට. ටෙලිනාට්‍ය කැමති. චිත්‍රපට කලාවට කැමති. ගොඩක්ම ආස වේදිකා නාට්‍ය වලට. වැඩියෙන්ම කැමති වේදිකාවට තමයි. ඉතින් වේදිකාව කිව්වහම වේදිකාව කොතනක හොයිද්ගත් නළුවෙක් කියද එදා මෙදා තුර. වේදිකා නාට්‍යයේදී හිටගත් නළුවෝ ඒ කියන්නේ කැමතිමනේ. මම ආනේ වේදිකාව විතරක් නෙවෙයි සියලුම තැන් වැඩියෙන්ම කැමති වුණු නළුවෙක් ඉන්නවා ජීවිතේදී. ගොඩක් තමයි මගේ වීරය උනේ කලා ජීවිතේ. මම ගොඩක් අයට ආසයි. මොකද එක එක අයගේ විවිධ හැකියාව දක්ෂතා තියෙන හින්දා. වැඩිපුරම කෙනෙක් කවුද දැන්නේ? මම ගොඩක්ම කැමති රවින්ද්‍ර රන්දනිය මහත්මයාට. එතුමා තමයි ඔහුගේ වැඩිම කැමැත්ත. නිලියක් හැටියට වැඩිම කවුද දැනුණු කෙනා? ඇත්තට මමත් කොමඩි වලට කැමතියි. ඉතින් මම එතුමිය මතක් කරන මේ වෙලාවේ සුසිලා කෝට්ටගේ මහත්මිය අපේ දයාවති අක්කා. දයාවති මහත්මියව එතුමියගේ රංගන හැකියාව ඉතාම ප්‍රතිභාපූර්වයි. කියන්නේ මේ හාස්‍ය ජනක දක්ෂ රංගන ශිල්පිනියක්. හැමෝම හිනස්සන්න ලේසි හිනස්සන්න බෑ. ඉතින් අපිත් එතුමියගෙන් ආభాෂයක් ගන්න පුළුවන්. මම එතුමිය මේට ගොඩක් කැමතියි. එහෙනම් මේ දේවල් සිද්ධ වෙනවා. එතකොට ගායකයෙක් හැටියට කවුද ආදරය කරපු කෙනා? ආස කරපු කෙනා? මම ගොඩක් කැමති අපේම ප්‍රදේශයේ ඉන්න මහත්මයෙක් තමයි අසංක පියමන්ත මහත්මයාට. මම එතුමාට ගොඩක් කැමතියි. එතුමාගේ ගීත හරි රසවත් අහන්න පුළුවන් හාස්‍ය ජනක කියන්නේ ගීත තමයි තියෙන්නේ. අර්ථවත් මොනවා අර්ථකුත් අර්ථාවිත ගීත තමයි තියෙන්නේ ගොඩක්. ගායිකාවක් හැටියට ගත්තොත් කාටද වැඩිම ආදරය කරේ ආස කරේ? උරේෂා රවිහාරි මහත්මියගේ ගීත වලට මම ගොඩක් කැමතියි. ඒ සියලු දේවල් එක්කම ඉන්න වෙලාවේ දැන් ඉදිරි බලාපොරොත්තු මොනවද? මම රංගන ශිල්පියෙක් හැටියට ඉදිරියට යනවද නැත්නම් ගායකයෙක් හැටියට නැත්නම් සංගීතඥයෙක් හැටියට නැත්නම් ලියන පැත්තේ නැත්නම් වෙනත් පැත්තකින් කාර්මික පැත්තකින් කලාවේ මොන අංශයෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ? දැනට මම රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්නේ. කියන්නේ රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්නේ. ඉතින් මට ලොකු කියන වරමක් ලැබිලා තියෙනවා. නිදහසකුත් මට ඇත්තටම ලැබිලා තියෙනවා. ඉතින් මම පුළුවන් කාල වේලාව වෙන් කරගන්න පුළුවන්ද මේ රැකියාවත් සමග අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. මම ඒක අවස්ථාවක් ලැබෙයිද නොලැබෙයිද කියලා තමයි පුළුවන් විදියට ඉදිරියට කරගෙන යනවා. ඔව් මම කලාව නවත්තන්නේ නැහැ. මොකද මගේ සුවිශේෂී හැකියාව තමයි කලාව කියන්නේ. ඉතින් මම මේ හැමදේම බැලන්ස් කරගෙන කලාවත් ඉදිරියට ගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව. දැන් මෙතෙක් කර දේවල් සහ නොකර ඒ කියන්නේ මෙතෙක් නොකර ඉන්න වෙච්ච දේවල් ඒ කියන්නේ හිතේ කැමැත්ත තියෙනවා. මෙන්න මේ දේ කරොත් මට ගොඩක් සතුටුයි. මේ චරිතය මගේ හිතේ රැඳිලා තියෙනවා. එහෙම චරිතයක් තියෙනවා මට ඉදිරියේ ලැබුණොත් බොහොම ආසාවෙන් කරන්න. මෙන්න මේ චරිතෙට මම ගොඩක් ආසයි කියලා. දැනට ලැබුණ චරිතෙ මට ගොඩක් ඒ කියන්නේ බොහෝ සුවිශේෂී
චරිත තමයි ලැබලා තියෙන්නේ. ළමා චරිත ලැබලා තියෙනවා. ඒ කියන්නේ සර් කෙනෙක්ගේ පාසල ගුරුවරයෙක්ගේ චරිත ලැබලා තියෙනවා. එතකොට සුපවේදියෙක්ගේ චරිත එකිනෙකට වෙනස් වූ චරිත ලැබෙනවා. විවිධ පරස්පර චරිත තමයි ලැබලා තියෙන්නේ. මම ගොඩක් කැමති හාමුදුරු කෙනෙක්ගේ චරිතයක් රඟපාන. මේ ළඟදී මම වේදිකා නාට්‍යක සම්බන්ධ කියන්නේ රංගනයෙන් දායක ලැබුවා හාමුදුරු කෙනෙක්ගේ චරිතයකට. දැන් ඉදිරියට හිතනවා ටෙලි නාට්‍ය චිත්‍රපටි ලැබුණොත් තමයි හොඳ දෙයක් කියලා. එතන මම ලැබුණත් මම මේ චරිත සාධාරණ ඉෂ්ට කරන බවට මම පොරොන්දු වෙනවා. ඉතින් ආසාවක් තියෙනවා මේක තමයි කරන්න ඕන කියලා. මෙතෙක් ආපු ගමන් මගේ කැමැතිම චරිතය කියන්නේ දෙයක් කරන්න ලැබුණා කියලා හිතන චරිතෙ මෙතෙක් කරපු දේවල් අනුව මොකද්ද හිතේ රැඳිච්ච දේ? මම සිරසේ ඒකත් සිරස තමයි ඇඩෝ කියන නාට්‍යයේ කියන්නේ ඇඩෝ කියන ශලින් තාරකා මහත්මියත් එක්ක මම තමයි රංගනයෙන් දායකත්වය දන්නේ. ඒකේ මම ෆයිටින් චරිතයක් සටන්කරුවෙක් වගේ මට අමතක නොවන සිද්ධියක්. ඉතින් ගොඩක් අය මට ගමේ මිනිස්සු කියනවා දැන් ෆයිටර් කෙනෙක් නේද ගහ ගන්න යනව නේද? ඉතින් ලොකු අමුතුම ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ඒ වගේ ඉතින් මේ ගහ ගන්නව කියලා හිතන්නේ නැහැ. නමුත් ඒ රංගනයෙන් දායකත්ව වෙනවා. ඒ කියන්නේ සටන්කරුවෙක් වගේ. කියන්නේ ඒක ඉතින් ගොඩක් මම හිතනවා. ඒක තමයි දැනුව චරිතය වෙන්නේ. ඉතින් මේ දේවල් කරද්දී අම්මා තාත්තා අකමැත්තක් වුණ නැද්ද ඉගෙන ගන්නවත් වගේ මේ කලාවට සම්බන්ධ වෙනකොට ගෙදරින් අකමැත්තක් වුණ නැද්ද නෑ පුතාව කරන්න ඕනේ. නැත්නම් දිරි කියන්නේ කමන්න නෑ පුතාව පැත්තට යන්න කියලා. ඇත්තම අම්මගෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. එතුමිය තමයි මට නිතරම ආශිර්වාද කරන්නේ. හොඳ දේ කරන්න, හොඳ දේ නිතරම කරන්න. ඊට පස්සේ අනාගතයට හොඳ දෙයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ගෙදර තාත්තගෙනුත් මේ ආශිර්වාද ලැබෙනවා. ඉතින් ඔබ ඒ ඔවුන් දෙපළගේ ආශිර්වාද මැද්ද තමයි මම මේ සියලු දේවල් කරන්නේ. ඉතින් වරමක් ලැබෙන යම් අවස්ථාවක අනිවාර්යයෙන්ම කෙනෙක් වෙන්න පුළුවන්. දවසකට දෙකකට කවුද තෝරගන්නේ? ක්‍රීඩකයෙක්ද, දේශපාලකයෙක්ද, කලාකරුවෙක්ද චරිතය වෙන්න අවස්ථාව ලැබෙනවා. කවුද තෝරගන්නේ? කවුද වෙන්නේ එහෙම? මං තෝරගන්නේ කලාකරුවෙක්. කවුද ඒ කලාකරුවා? අපි ආසයි දැනගන්න කාට වැඩිම ආදරේ. එයා තමයි මං වෙන්නේ. විඳින්න මං එයාගේ චරිත තමයි දවසක් හොද එකක්. මං ගොඩක්ම කැමති හේමාල් රණසිංහ. එයා කලාකරුවට. ඉතින් හේමාල් වගේ වෙන්න තමයි ආසාව තියෙන. දවසක් දෙයක් ලැබුණොත් එයාගේ වර මෙහෙම තමයි. කුඩුවක්ක පැත්තට යනවා. කුඩුවක්කට වරමක් ලැබුණොත් කවුද වෙන්නේ දවසකට දෙකකට? වරම ලැබෙනවා. එයා වෙන්නේ. කාර්ද වැඩි බාධක කොමඩි චරිත වලට මමත් ඇත්තටම කැමතියි කොටා. කවුද තෝරගන්නේ? එහෙමොත් මෙන්න මේ චරිතය මම තෝරගන්නේ. ඇත්තටම මේ සුසිලා කොට්ටගේ මාර්ගයකට මමත් කැමතියි. ඔන්න සුසිලා කොට්ට වෙන්න තමයි ඒකේ ආසාවෙන් දවසක් දෙකක් ලැබුණොත්. බොහොම ආසාවෙන් චරිතය. බොහොමත් සතුටු ඒ දේවල් ගැන කතා කරද්දී මෙතෙක් කරපු චරිත ගැන කතා කරද්දී හිතේ රැඳුණු චරිතය මොකද්ද? ලහිරුට වගේ මෙන්න මේ චරිතෙට මම ගොඩක් ආදරේ කරනවා. මම ගොඩක්ම කරලා තියෙන චරිත තමයි අම්මා කෙනෙක්ගේ චරිතේ. හැඳුණු දේ. මෙන්න මේ චරිතය තමයි කියන අම්මගේ චරිතය තමයි. කොතන මොන නාට්‍යයේ කොතනදීද වේදිකා නාට්‍යයක් හොවා ටෙලි නාට්‍යයක් මම නාට්‍යක මේ ඒ දුවගේ දඩයන්බම් නාට්‍යයේ දුවගේ අම්මට හිටියා ධනංජය සිරිවර්ධන හිටියේ. ඒ චරිතෙට ගොඩක් කැමතියි මම එතන. ඒක තමයි හිතිය රැඳුණු චරිතය. මෙතනින් එහාට නිලියක් හැකම ඉදිරි ගමන් මඟ සකස් කරගෙන දැන් ගායිකාවක් නැත්නම් සමබරව මේ ගමන යන්න හිතනවා. මම සමබරව තමයි යන්න හිතන්නේ. සමබරව යන ගමනේදී තවත් අවස්ථාවක් ලැබෙනවා ගෙදර ඇත් එක්ක සතුටු වෙන්න ලංකාවේ තමන්ගේ ගම ඇරෙන්නට ඕනම තැනක ගිහිල්ලා. කොයි ගම් පළාතද තෝරගන්නේ ලංකාවේ? ලංකාවේ නුවරඑළිය යන්න කැමතියි. ඔන්න ගෙදර ඇත් එක්ක කැමැත්තෙන් යන්න පුළුවන්. ඒක තමයි ආසම කරන දේ. ඊළඟට අපි අහනවා පිට රටක දෙයක් ලැබුණොත් යන්න අවස්ථාවක් ලැබුණොත් කොහෙද තෝරගන්නේ? රට අපි අහන්නේ මොකද හේතුව කියලා. ගෙදර ඇත් එක්ක යන්න ලැබෙනවා. කොහෙද යන්නේ? සිංගප්පූරු යන්න ආසයි. සිංගප්පූරු කියලා අපූර්වට සාර්ථකවක් කරන තමයි කැමැත්ත. ඉතින් සියලුම දේවල් සාර්ථක වෙන්න කියන ගමන් මං අහනවා අද මේ මතක මන්දිර ගැන මොකද හිතන්නේ? ගොඩාක් හොඳ වැඩසටහනක්. ඇත්තටම මේ අපේ හිතේ තියෙන දේවල් ඇත්තටම කියා ගන්න පුළුවන් නේ බය නැතුව. ඉතින් ඒකෙන්ද හුඟක් හොඳයි මේ වැඩසටහන. ඉදිරියටම ගෙනියන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොමත් ස්තුතියි. මේ තමයි කවුරුවක්ගේ අදහස. ලහිරු මොකද හිතන්නේ මේ මතක මන්දිර ගැන? ඇත්තටම මතක මන්දිරේ වැඩසටහන ඇත්තටම මම විතරක් බලනවා. කියන්නේ YouTube එකක වුණත් මේක බලනවා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක අපි වගේ අතිරේක රංගන ශිල්පීන්ට හොඳ අවස්ථාවක්. ඉතින් මේක අපිට ලොකු මේ මහා ලොකු මේ අභිමානයක්. මොකද අපේ හිතෙන අදහස් අපිට තව මේ channel එකකට ගිහිල්ලා කියන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම හරිදේවි TV එකෙන් channel එකෙන් තමයි අපේ තියෙන සෑම හරිදේ TV නිරන්තරයෙන් ප්‍රවීණයන් වගේම නැගී එන සියලුම දෙනාට සියලුම කලාවන්ටත් අත හිතෙනවා මතක මන්දිර වගේම සියලුම වැඩසටහන් එක කියන්නේ. ඉතින් ඇත්තටම මම හිතනවා මේක අපිට මේ අපි වගේ රංගන මේ කලාකරුවන්ට
ප්‍රවීණීන්ට ඇතන ලොකු භාග්යක් ලොකු අවස්ථාවක් බෙහෙවින් ස්තුතිවන්ත වෙන ඔබතුමාට මේ සමිල් මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙන අපි මේ වැඩසටහන සම්බන්ධ කර ගැනීම සඳහා ඔබතුමාගේ ඇමැතිමෙන් තමයි අපි මේ වැඩසටහන සම්බන්ධ වුණේ. ඊට අමතරව මේක ප්‍රධාන පාලක මණ්ඩලයේ සියලු දෙනාට සහ හැමෝටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි මේ වැඩසටහන සම්බන්ධ කරන අපේ තියෙන අදහස් මේ මාධ්‍ය වෙත මේ දෙපත් කිරීම සම්බන්ධව. ඒ ලහිරුගේ අදහස ඒක තමයි. ඉතින් මේ සියලුම දේවල් සිද්ධලා කාල වේලාව ඉතාමත් මේ ඉක්මනින්ම ගෙවි යනවා. ඉතින් මොනවා කරා තවත් ලස්සන තොරතුරු ගොඩක් තියෙනවා කියලා. තවත් දවසක හමු වෙනවා අනිවාර්යයෙන්ම. කොමුදු අක්කගේ ලස්සන ගීතයෙන් අපි සමගින යන්න කැමතියි. මොකද කැමතියි කියන්නේ හඬ බොහොමත්ම ලස්සනයි. ඉතින් මතක් කරගන්න ඔයාලා දක්ෂතාවයක් තියෙනවා නම් යම් දෙයක් තිබෙනවා අනිවාර්යයෙන්ම අපි අමතන්න ලිපියක් ලියන්න ඕනම අවස්ථාවක් තියෙනවා. හරිදේ ටීවීත් එක මතක මන්දිර වගේම සියලුම දේවල් එක සම්බන්ධ වෙන්න අපි ඉන්නවා නිරන්තරයෙන්ම හරිදේ ටීවී හරිදේ කරනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම මේක සිද්ධ වෙන්නේ අබේසිංහ ලිබඩු මාලිගේ උඩුමහල් ලබදුව ගාන. දුරකථන අංකයේ විවෘතයි නිරන්තරයෙන්ම 077 331 39 66. අපි අදට ඔබෙන් සමගින යනවා. නැවතත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන කුමුදු අක්කගේ ගීතයක් සමග. දුරට පිනිනවා වෙත කියා මලකුණකි සුවඳ දෙනවා පසලුස් උක සඳ වාගේ ඉලියගෙනෙනවා මගේ අම්මා ජීවන සුවය සොසනවා මගේ අම්මා මට ජීවන සුවය සොසනවා සංසාරිත එකට අකුරු මට මදි දුමුකියා මල වගේ දුරට පිනිනවා වෙත කියා මල වගේ සුවඳ දෙනෙනවා සිව්බුදු දුටු එක දිනයක තිම්මේ ඔබ දුටුවම මගේ දුක්ගිනි නිවෙනවා අම්මේ සක්විති රජවරුණ දෙදන ඔබ ළඟ බුදු වෙනු